right. අපි දැන් වැඩේ පටන් අරගෙන යන්න. මම අද plan කරලා තියෙනවා ඔයාලගේ first lesson එක complete කරන්න. Today I have planned to complete your first lesson. හරි. ඊට කලින් මට කියන්න මම කියනවා ඔයාලට හොඳට ඇහෙනවද කියලා? message එකක් දාලා කියන්න බලන්න. message එකක් දාලා මට කියන්න මම කියන්නේ ඔයාලට ඇහෙනවද නැද්ද කියලා. හරි මම හිතන්නේ මම කියනේම ඇහෙනවා ඇති ඔයාලට. ඒ නිසා මම පාඩම පටන් අරගෙන කරගෙන යන්නම්. හරි. Already we have discussed about living features belongs to living organism. I think we have completed 4 living features up to now. Today we have to complete only reproduction. Because within last session, I have explained to you about respiration, and we plan to follow that activity. What is it? During respiration, whether we are producing carbon dioxide or not. To identify carbon dioxide produced during respiration, we have followed the activity. අපි පොඩි ක්‍රියාකාරකමක් කරන්න try කරා ගිය පාර. එතකොට මේ ක්‍රියාකාරකම මේ activity එක ගත්තම මේ activity එක plan කරා අපි ඒකට අවශ්‍ය දේවල් ටික we have discussed you will need, and method also I think I have explained about it. So respiration finished. Now today we have to discuss only about reproduction. It is final living feature belongs to living organism. Within your level, it's mean in grade 6 no, you have to learn about only five living features about living organism. So today we are going to learn about final living feature belongs to living organism. It is reproduction. ඒක අපි කියනවා ප්‍රජනනය කියලා. දැන් මාතෘකාව ලියන්න reproduction. First we have to write topic. It is reproduction. එහෙම නැත්නම් අපි සිංහලෙන් කියනවා මේකට. We have to know about it. ප්‍රජනනය. Right? ප්‍රජනනය, reproduction. සාමාන්‍ය ඔයාලා නෝට් එක ලියලා ඉවරුනාම ලියලා ඉවරයි කියලා මට chat එකේ ඔයාලගේ තියෙනවා app එකේ යට chat කියන එක. ඒකෙන් message එකක් දාන්න ඉවරයි. so ඊටු එකට යන්න පුළුවන් කියලා මට පොඩි permission එකක් දෙන්න. නැත්නම් මට තේරෙන්නේ නැහැ ඔයාලා ලියලා ඉවරද නැද්ද කියන දේ පිළිබඳව. ඉවරයි නම් ඉවරයි කියලා වගේ message එකක් දාන්න. ලියලා ඉවරයි වගේ message එකක් දාන්න. එතකොට මට බලා ගන්න පුළුවන් මේ කොටස ඔයාලා අවසන් කරලා තියනවද නැද්ද කියලා. හරි. එතකොට අපේ නිමේෂ් ඉන්නවා. තව user කියලා එකක් තියෙනවා. එකෙන් මම හිතන්නේ කවුරු හරි කෙනෙක් සම්බන්ධ වෙලා ඇති. සමාධි දූ සම්බන්ධ වෙලා තියෙනවා. 3 දෙනෙක් සම්බන්ධ වෙලා තියෙනවා අපේ ක්ලාස් එකේ. සාමාන්‍ය 4 දෙනෙක් සම්බන්ධ වෙන්න ඕන පොන්ඩලියු ක්ලාස් එකේ. එතනින් එක්කෙනෙක් මිස් වෙලා තියෙනවා. ඊට පස්සේ ඒ ටික විතරයි තියෙන්නේ. ඔයාලා ලියලා ඉවර නම් මේ මාතෘකාව මට කියන්න ලියලා ඉවරයි කියලා. පොඩි message එකක් දාන්න ලියලා ඉවරයි කියලා. නැත්නම් mic එක on කරලා ලියලා ඉවරයි කියලා කියන්න ඒත් කමන්නේ. Right. මේක ලියලා ඉවරද? ආන්න හරි. ලියලා ඉවරයි. Right.
හරි. Now I'm going to introduce to මේ reproduction කියන එකේ ගොඩක් දේවල් කතා කරන්න නෑ දරුවෝ. ඒකේ පොඩි හැඳින්වීමක් විතරයි කරන්න තියෙන්නේ. ඇත්තරම කිව්වොත් එහෙම definition එක නැත්නම් අර්ථ දැක්වීම විතරමයි මේකේ කතා කරන්න තියෙන්නේ. එතනින් එහාට මාළුකු දෙයක් කතා කරන්න අවශ්‍ය නෑ. පැහැදිලිද? ඒ නිසා අපි දැන් මේකේ definition එක නැත්නම් අර්ථ දැක්වීමට කෙලින්ම අවධානය යොමු කරමු. මෙන්න මෙහෙමයි මේකේ අර්ථ දැක්වීම දීලා තියෙන දරුවෝ. පොතේ වල දීලා තියෙන මෙන්න මේ විදියට a matured living being producing new members of the same species is known as reproduction. හරි මෙතන වචන කීපයක් තියෙනවා දැනගන්න. Matured, this word we have to learn. Matured mean පරිණත. ලියන්නේ පේන්නේ ලියලා පේන්නේ නැද්ද? එන්න මම බලන්න. අපිට කියන ෆෝන් එකේ ලෙඩක් දැනුත් මම හිතන්නේ තාම මදිනේ. right දැන් ටිකක් පේන නැති වලට පොඩ අර link එක ගතියක් තියෙනවා මේ ඒකේ මේ app එකේ පොඩි අවුලක් තියෙන හින්දා වෙන දෙයක්. දැන් බලන්න මේ reproduction කියන එකේදී ඉගෙන ගන්න තියෙන වචනය තමයි matured කියන්නේ පරිණත. ඒ කියන්නේ ජීවියේ තමන්ගේ ළමා අවදියෙන් මිදිලා නැත්නම් කුඩා අවදියෙන් මිදිලා යම් කිසි වයසකට ආවම පස්සේ එයාට ලැබෙන ප්‍රජනනය කිරීමේ හැකියාව. හරි? They can produce living organisms. එතකම් බෑ. ඒ වයසට එනකන් එයාගේ එක එක ජීවින්ට එක එක වයස් තියෙනවා. ඒ වයසට එනකන් එයාලට බෑ අලුත් living organism කෙනෙක් නැත්නම් අලුත් ජීවියෙක් නිෂ්පාදනය කරගන්න බෑ. තේරුණා? ඒ කියන්නේ අපි ගත්තොත් එහෙම මේ වගේ ප්‍රමාණයෙන් කුඩා අවස්ථාවේදී මෙයා matured නැහැ unmatured. ඊට පස්සේ මෙයා matured වුණාම ප්‍රමාණයෙන් විශාල වෙලා සුදුසු ප්‍රමාණයටපත් වුණා. අපි කියනවා mature වුණාම එයාට පුළුවන් now it can produce එයාට පුළුවන් නිෂ්පාදනය කරන්න අලුත් ජීවි. හරි. මෙන්න මේ තත්ත්වෙටපත් වෙන්න. mature වුණොත් එයාට පුළුවන් අලුත් ජීවියෙක් නිර්මාණය කරන්න. එතකම් බෑ. ඒ නිසා මතක තියාගන්න මෙන්න මේ matured කියන වචනේ අනිවාර්යෙන් එනවා. ඊට පස්සේ ඊළඟ කාරණේ තමයි මේකේ තියෙන ඊළඟ දේ තමයි a matured
living being producing new member. මේ ලෝකේ හිටපු නැති සමාජිකයෙක් බිහි කරනවා අලුතෙන්. producing new members of the same species. දැන් අපි ගත්තොත් එහෙම පරිණත මිනිස්සු ගත්තොත් එහෙම එයාලගෙන් බිහි වෙන්නේ මනුස්ස පැටි. හරිද? එතකොට බල්ලෝ ගත්තොත් එහෙම බල්ලොන්ගෙන් බිහි වෙන්න ඕන බලු පැටා. එයාලගෙම වර්ගයේ කට්ටිය තමයි බිහි වෙන්නේ. තේරුණා? එතකොට අපි ඒකට කියනවා එකම විශේෂය. මෙන්න මේක. same species. මොකක් කියනවද අපි ඒකට? same species. එකම විශේෂය. මේකට අපි කියනවා එකම විශේෂය. same species. හරි? එකම විශේෂය කට්ටිය තමයි නිර්මාණය කරන්නේ. හරි? is known as reproduction. මෙන්න මේක හඳුන්වනවා මොකක් විදිහටද? ප්‍රජනනයේ විදිහට. ඔන්න මම ආයෙ කියනවා a matured living organism නැත්නම් living being producing new members. පරිණත ජීවිය විසින් අලුත් ජීවීන් බිහි කිරීම. කොයි වගේ ජීවීන් වෙනවද? of the same species. තමන්ගේ වර්ගයට අයත් ජීවීන් නිෂ්පාදනය කිරීම ප්‍රජනනයේ විදියට හඳුන්වනවා. හරි? A matured living being producing new members of the same species is known as reproduction. හරි? ඕක තමයි ප්‍රජනනය කියලා කියන්නේ. පරිණත ජීවීන් විසින් තම විශේෂයට අයත් නව ජීවීන් බිහි කිරීමේ ක්‍රියාවලිය ප්‍රජනනය ලෙස හැඳින්වේ. This is the thing you have to know regarding reproduction. First of all, we have to write Sinhala meaning for these two words separately when in your book. Afterwards, I will write here definition regarding reproduction. ඉස්සෙල්ලාම මේ දෙක පොතේ ලියා ගන්න කොහේ හරි තැනක ඊට පස්සේ මම මේ ප්‍රජනනය හා සම්බන්ධ ඩෙෆිනිෂන් එක නැත්නම් අර්ථ දැක්වීම ඔයාලට ලබා දෙන්නම්. හරි. ඉක්මනට මේක ලියන්න. එහෙනම් දැන් අපි කතා කරන්නේ මොකද්ද? පළවෙනි පාඩමේ අවසාන කොටස මේ හා සම්බන්ධ දෙයක්. අපි මේ වෙනකොට කතා කරලා තියෙනවා 5 living features තියෙනවා මේ living organisms ලට ජීවිත තියෙනවා මේ living ජීවි ලක්ෂණ 5ක්. ඒ 5න් 4ක් මේ වෙනකොට කතා කරලා තියෙනවා. සමහර දරුවන්ට මට මුල ටික කරන්න හම්බුන්නේ නැහැ. සමහර දරුවන්ට මම මුලින් ඉඳලා කරගෙන ආවා. කොහොම හරි කමන්නේ මේක මහලුක අමාරු කොටසක් නෙවෙයි. මේක ඉස්කෝලේදී සමහර දරුවෝ සම්පූර්ණ කරලා ඇති. දැන් අපි ගොඩාක් ඉස්සරහට යන්න ඕන. මොකද ෆස්ට් ටර්ම් එක පළවෙනි වාරෙට පාඩම් 3ක් ඉවර වෙන්න ඕන. තාම අපි ඉන්නේ හැබැයි පළවෙනි පාඩමේ. ඒ නිසා අපි මේවා ඉක්මනට ඉවර කරගන්න ඕන නිසා මම මෙතනින් පටන් ගත්තා. හැබැයි මේකේ තේරුම් ගන්න අමාරුවක් නැහැ ඔයාලට. මෙතෙන්දී අපි කතා කරේ reproduction නැත්නම් ප්‍රජනනය කියන දේ. ඒකෙදි කතා කරපු දේ තමයි ප්‍රජනනය කියන්නේ මෙන්න මේ කියන දේ පිළිබඳව මෙන්න මේ කියන දේ කියලා මම හඳුන්වලා දුන්නා. ඒ සියල්ලම අවසන් කරා. දැන් අපිට තියෙන්නේ ඒකෙදි හම්බ වෙච්ච අමාරු වචන දෙකක් තියෙනවා. එකක් matured කියන වචනේ. ඒකට අපි කියනවා පරිණත. ඊළඟට same species එකම විශේෂය කියන වචන දෙක තියෙනවා. ඔයාලා පොතේ කොහේ හරි තැනක විශේෂයෙන් ওই නෝට් එක ගන්න බලාපොරොත්තු වෙන තැන මේක සටහන් කරගන්න. ඊට පස්සේ මම ප්‍රජනනය කියන්නේ මොකක්ද කියලා ඒහා සම්බන්ධ වෙලා තියෙන අර්ථ දැක්වීම. ඒක ඩෙෆිනිෂන් එක මම මෙතන ලියන්නම්. ඊට කලින් මේ දෙක සඳහන් කරගන්න. ලියලා ඉවර නම් මට ලියලා ඉවරයි කියලා පොඩි මෙසේජ් එකක් දාන්න ඔයාලා. Matured mean පරිණත. MATURED matured පරිණත. Same species කියන්නේ එකම විශේෂය. SAME species ඇවිල්ලා විශේෂය. SPECIES same. Right.
මට එක්කෙනෙක් ලියන ඉවරයි කියලා මෙසේජ් එකක් දාලා තියෙනවා. හරි. ඒ නිසා මම දැන් මේක මකනවා. මකලා ඉරේස් කරලා මම මේකේ තියෙන definition එක ගැන ඔයාලට කියලා දෙන්නම්. Right. Now I am going to explain to you definition about reproduction. So now we have to focus on definition of reproduction. Before that, before writing, I have read it 3 or more times. Now I have to write it. Afterwards, you can write in your book. ඊට පස්සේ ඔයාලගේ පොතේ එක ලියන්න ඕන. මම කිව්වම පස්සේ. මෙන්න මෙහෙමයි ලියන්න. ඔන්න පළවෙනියට මම ලියනවා a matured living being, making කියන්නේ පරිණත ජීවියෙකු විසින් නැත්නම් පරිණත ජීවියෙක් කියලා අදහස විතර තියෙන්නේ. හරි. හරි. matured living being ඒ කියන්නේ පරිණත ජීවියෙකු කියන අදහස එතන තියෙන්නේ. right. ඊළඟට producing කියන්නේ නිපදවීම. matured living being producing පරිණත ජීවියෙකු නිපදවනවලු. new members අලුත් සමාජිකයෝ. new members, right? අලුත් සමාජිකයෝ of the same spaces, පරිණත ජීවියෙකු මගින් එකම විශේෂයට අයත්, ඒ කියන්නේ තමන්ගේ විශේෂයට අයත් අලුත් සමාජිකයෝ බිහි කරනවලු. අන්න ඒක හඳුන්වනවලු is known as, ඒක හඳුන්වනවලු මොකක් විදිහටද? is known as reproduction. ඒක ප්‍රජනනයේ විදිහට හඳුන්වනවා. is known as reproduction. A matured living being producing new members of the same species is known as reproduction. එහෙනම් මතක තියාගන්න විභාගයේදී හදිසියෙ හරි මේක සම්බන්ධව අහලා තිබ්බොත් දරුවෝ ඔයාලා ලියන්න ඕන දේවල් කීපයක් තියෙනවා. අනිවාර්යෙන්ම සඳහන් වෙන්න ඕන දේ තමයි matured කියන වචනේ එන්න ඕන. ඊළඟට එන්න ඕන වචනේ තමයි දරුවෝ මෙන්න මේ same species කියන වචන. ඔය දෙක තියෙන්න ඕන definition එක නැත්නම් අර්ථ දැක්වීම සාර්ථක වෙයි. පැහැදිලිද? ඒ නිසා ඒක අනිවාර්යෙන් සඳහන් විය යුතුමයි. එහෙනම් නැවත මම අවසාන වතාවට කියනවා මේක a matured living being producing new members of the same species. පරිණත ජීවියෙකු තම විශේෂයට අය අලුත් සමාජිකයන් new members නිෂ්පාදනය කිරීම producing is known as හඳුන්වනු ලබනවා මොකක් විදිහද? reproduction. is known as reproduction. ඒක හඳුන්වනවා, ඒක දන්නනවා මොකක් විදිහද? ප්‍රජනනයේ විදිහට. එහෙනම් මේක තමයි definition එක මොකක් සම්බන්ධව තියෙන reproduction එක සම්බන්ධව තියෙනවා. This is the definition belongs to reproduction. So you have to know about it. When they ask, if they ask when in your exam, you have to write this. If they ask definition for reproduction, right?
especially you have to add these two words. One is matured, other one is same spaces. Right. මේක ලියලා ඉවරනා ලියලා ඉවරයි කියලා මට message එකක් දාන්න. ඔයාලගේ මයික් එකම ඔෆ් කරගන්න. මොකද ඔයාලා කතා කරොත් මොන හරි දෙයක් හදිසිය දෙයක් ඕන වුණොත් එහෙම මේ මගෙන් අහන්න කතා කරාට කමන්නේ. අනිත් හැම වෙලාවෙම මයික් එක ඔෆ් කරලා තියාගන්න. නැත්නම් අපි ඔයාලා ගෙදර කතා කරන ඔක්කොම අනිත් අය ඔක්කොටම ඇහෙනවා. ඒ නිසා ඒක වළක්ව ගන්න ඔයාලගේ මයික් එක ඔෆ් කරලා තියාගන්න. ඒක ගොඩක් වැදගත් වෙනවා. නැත්නම් ප්‍රශ්නයක් වෙන නිසා. හරි. right. එතකොට දැන් ඔන්න මම පාඩම පටන් ගත්ත මොහොතේ ඉඳලා චූටි සාරාංශයකටත් ගිහිල්ලා සමරයිසින් එකකටත් ගිහිල්ලා ඊළඟ කොටසට මම අවධානය යොමු කරන්නම් දරුවෝ. මෙන්න මෙහෙමයි උනේ. අපි මේ පාඩම පටන් ගත්තේ මෙහෙමයි. අපි පාඩම පටන් ගන්නකොට කිව්වා මේ ලෝකේ තියෙන දේවල් ප්‍රධාන වශයෙන්ම කොටස් දෙකකට බෙදන්න පුළුවන් කියලා කිව්වා. We have mentioned when we are starting our lesson, we can classify things are present in this world under two categories. හරි. එකක් තමයි biotic නැත්නම් අපි කියනවා living thing. අනිත් එක තමයි abiotic නැත්නම් අපි කියනවා non living thing. ජීවී දේවල් සහ අජීවී දේවල් කියලා ප්‍රධාන කොටස් දෙකකට බෙදන්න පුළුවන් කියලා කිව්වා. ඊට පස්සේ අපි කිව්වා living thing නැත්නම් ජීවී දේවල් ගත්තම එයාලා ප්‍රධාන වශයෙන් කොටස් තුනකට බෙදන්න පුළුවන් කියලා කිව්වා. living thing නැත්නම් living organisms ලා ප්‍රධාන කොටස් තුනකට බෙදන්න පුළුවන් කියලා අපි කිව්වා. එකක් තමයි animals සත්තු. ඊළඟට තමයි කතා කරේ plant ශාක. අන්තිමට කතා කරා micro organism කියන එක. ශුද්‍ර ජීවි. ඊට පස්සේ අපි කිව්වා මේ micro organism කියන කට්ටිය ගත්තන් පස්සේ එයාලා අපේ සාමාන්‍ය S2කින් බැලුවට පේන්නේ නැහැ. ඒ තරම් ප්‍රමාණයෙන් කුඩයි. We can't visualize them by using our naked eye. මේ සාමාන්‍ය S2කින් බලනකොට අපි ඒ අවස්ථාවට කියනවා සාමාන්‍ය S2කට අපි කියනවා naked eye. සිංහලෙන් කියනවා ඒකට පියවි ඇස. පියවි ඇසින් බැලුවට නැත්නම් naked eye එකකින් visualize කරන්න try කරාට පේන්නේ නැහැ. ඒ නිසා දරුවෝ micro organisms ලා බලා ගන්න. එයාලව හොඳට පැහැදිලිව බලා ගන්න විශේෂ උපකරණයක් නැත්නම් ස්පෙෂල් ඉන්ස්ට්‍රුමන්ට් එකක් හදලා තියෙනවා කියලා අපි කතා කරලා තියෙනවා. ඒ තමයි මයික්‍රොස්කෝප් එක. හරි. අන්වීක්ෂය. මයික්‍රොස්කෝප් ගත්තම ඒක ප්‍රධාන කොටස් තුනකට බෙදලා අපිට කතා කරන්න පුළුවන් කියලා මම මේ පාඩම උගන්වද්දී ඔයාලට කියලා දීලා තියෙනවා. එකක් තමයි දරුවෝ මේ ලෝකේ තියෙන ඊටාම සරලම අන්වීක්ෂය. අපි කියනවා simplest microscope එක. simplest microscope එක. සරලම අන්වීක්ෂයට අපි කියනවා නම hand lens. අත්කාචය කියලා කියනවා කියලා මම කිව්වා. ඊට පස්සේ දරුවෝ
මම කිව්වා මේ hand lens එක නැත්නම් අත්කාචය නැත්නම් මේ ලෝකේ තියෙන සරලම අන්විච්ඡය පාවිච්චි කරලා අපිට බලන්න පුළුවන් ශුද්ධ ජීවී ප්‍රමාණය ඊටම කුඩා ප්‍රමාණයක තමයි තියෙන්නේ කියලා කිව්වා. ඒ නිසා විද්‍යාඥයෝ මොකද කරේ? සයන්ටිස්ට්ලා මොකද කරේ? මේක ඩෙවලොප් කරා. They have developed microscope into next generation. ඊළඟ පරම්පරාව දක්වා අන්වීක්ෂය දියුණු කරන්න පටන් ගත්තා. ඊට පස්සේ ආව දරුවෝ අන්වීක්ෂය compound light microscope කියලා එකක් ආවා. සංයුක්ත ආලෝක අන්වීක්ෂය. දැන් ඔයාලගේ ගෙවල් වල තියෙන්නේ ගෙවල් වල නේ ඉස්කෝලේ විද්‍යාගාරේ හැම තියෙන්නේ අන්න ඒ වගේ අන්වීක්ෂය. compound light microscope එකක් තමයි තියෙන්නේ. එතකොට ඒකෙනුත් හැබැයි බලන්න පුළුවන් යම් සීමාවක් තියෙනවා. සංයුක්ත ආලෝක අන්වීක්ෂය නැත්නම් compound light microscope එක පාවිච්චි කරලත් අපිට මොනවා හරි ජීවයක අඳුන ගන්න පුළුවන් සීමාවක් තියෙනවා. හරි එතනින් එහාට අයාලව අඳුන ගන්න බෑ. එහාට අපිට යාලව බලා ගන්න බෑ. ඊටත් වඩා චූටි ශුද්ධ ජීවීන් ඉන්නවා මයික්‍රොස්කෝප් එකෙන් බලන්න බැරි තරම්. ඊට පස්සේ සයන්ටිස්ට්ලා next generation එකට ගියා. They have moved for next generation. It is electron microscope. ඒකට අපි කියනවා මොකද්ද? ඉලෙක්ට්‍රෝනික අන්වීක්ෂය කියලා. සාමාන්‍යයෙන් මේවා ලංකාවෙත් වැඩිපුර නැහැ. මේ ඉලෙක්ට්‍රොනික මයික්‍රොස්කෝප් එක තමයි මේ ලෝකේ තියෙන දැනට තියෙන දියුණුම අන්වීක්ෂ වර්ගය. සාමාන්‍යයෙන් මේ අපි කතා කරන කොරෝනා වෛරස් එක එහෙම ඒ කියන්නේ කොරෝනා වෛරස් එක ඇතුළේ මේ ලෝකේ තියෙන සියලුම වෛරස් compound light microscope නැත්නම් ඔයාලගේ ඉස්කෝලේ තියෙන සංයුක්ත ආලෝක අන්වීක්ෂයට පේන්නේ නැහැ. හේතුව මේ වෛරස් එක මේ වෛරස් කියන සමාජිකයෝ ඒකෙන් බලන්නත් බැරි තරමට කුඩායි. ඒ නිසා යාළුවෝ බලන්න පුළුවන් එකම අන්වීක්ෂ වර්ගය තමයි ඔය ඉලෙක්ට්‍රෝන මයික්‍රොස්කෝප් කියන්නේ නැත්නම් ඉලෙක්ට්‍රොනික අන්වීක්ෂය කියලා කියන්නේ. ඒක මේ ලෝකේ තියෙන දැනට තියෙන දියුණුම අන්වීක්ෂ වර්ගයේ විදිහට හඳුන්වනවා. පැහැදිලි? ඊට පස්සේ අපි කතා කරා මේ living organisms නැත්නම් ජීවීන්ට තියෙනවා කියලා ලක්ෂණ. අපි ඒවට කියනවා ජීවී ලක්ෂණ කියලා. ඉංග්‍රීසියෙන් කියනවා living features. So living organisms having living features. ජීවීන්ට තියෙනවා ජීවී ලක්ෂණ. ඔයාලගේ මට්ටමට ගත්තොත් එහෙම ප්‍රධාන වශයෙන් ඒවා පහක් තියෙනවා. පැහැදිලි? පළවෙනි යට කතා කරාම අපි ඉස්සෙල්ලාම කතා කරා growth වර්ධනය ගැන කතා කරා. ඊට පස්සේ අපි කතා කරා දරුවෝ පෝෂණය නියුට්‍රිෂන් ගැන කතා කරා. පෝෂණය ගැන කතා කරා. ඊළඟට අපි කතා කරා ජීවී ලක්ෂණයක් කියලා ශ්වසනය නැත්නම් respiration. දැන් ලක්ෂණ තුනයිනේ. ඊළඟට අපි කතා කරා තව ලක්ෂණයක් මොනවාද? reproduction නැත්නම් ප්‍රජනනය. අද අන්තිමට කතා කරේ ඒ ලක්ෂණ. ඒතර growth කතා කරා, ඊට පස්සේ nutrition නැත්නම් පෝෂණය ගැන කතා කරා, ඊළඟට කතා කරා දරුවෝ මොනවාද මේ respiration නැත්නම් ශ්වසනය ගැන කතා කරා, අද අන්තිමට කතා කරා reproduction නැත්නම් ප්‍රජනනය. මට කියන්න බැරි වෙච්ච අනිත් එක මේ වෙනකොට අපි ඒක කතා කරලා අවසానයි. ඒ තමයි සංචරණය movements මේ චලන කියන අදහස. මේ ලෝකේ ඉන්න ජීවියොන්ට විවිධ චලන පෙන්වන්න පුළුවන්. movements පෙන්වන්න පුළුවන්. හරි? ඒ චලන කියන ලක්ෂණෙත් එක්ක ලක්ෂණ පහයි. So living organisms mainly with 5 living features. What are those? First one is growth, second one is movement, third one is nutrition, fourth one is respiration. Finally, today we have discussed about this. It is reproduction. ඒකට අපි කියනවා ප්‍රජනනය කියලා කියනවා. එහෙනම් අපි දැන් ජීවීන්ට තියෙන ප්‍රධාන ජීවී ලක්ෂණ පහ කතා කරලා ඉවරයි. Already we have completed about living features belongs to living organisms.
දැන් මේ පාඩම ඉවර කරන්න අවශ්‍ය අන්තිම කොටස් කීපයට දැන් අපි ඇවිල්ලා තියෙනවා. අද අපි අලුතෙන් කතා කරනවා මෙන්න මේ වගේ දෙයක්. හරි? ඒ තමයි මෙන්න මේ කියන ලක්ෂණ. අපි මෙන්න මේ වැඩේ කරන්න යනවා. differences between plants and animals. ශාක හා සතුන් අතර පවතින වෙනස්කම් ගැන කතා කරන්න යනවා. differences between plants and animals. ශාක හා සතුන් අතර පවතින වෙනස්කම් ගැන කතා කරන්න අපි දැන් අද සූදානම් වෙනවා. එහෙනම් මාතෘකාව ලියන්න. ඔයාලගේ පොතේ තියෙනවා මේක. differences between plants and animals. ශාක හා සතුන් අතර පවතින වෙනස්කම් කියන දේ අද අපි කතා කරන්න යනවා. ඒක ප්‍රධාන මාතෘකාවක් විදිහට තියෙනවා. රීප්‍රොඩක්ෂන් එක ඉවර වෙලා යටින් තියෙනවා මේ මාතෘකාව. ඒක ලියන්න දැන්. හරි? ඊට පස්සේ අපි ඒ ගැන කතා කරමු. මේකේ සිංහල තේරුමක් මම කියන්නම්. ඒක ලියන්න. හරි? ඊට කලින් ප්‍රධාන මාතෘකාව ලියලා ඉවරයි කියලා මට පොඩි මෙසේජ් එකක් දාන්න. මොකද මාතෘකාව differences between plants and animals. ශාක හා සතුන් අතර පවතින වෙනස්කම් කියන දේ පිළිබඳව තමයි කතා කරන්නේ. හරි. එහෙනම් අපි යමු ඊළඟ කොටස ගැන කතා කරන්න. හරි. හැබැයි අපිට ඉස්සෙල්ලම සතුනුයි ශාකය අතර තියෙන වෙනස්කම් ගැන කතා කරන්න කලින් අපි මුලින්ම අඳුර ගන්න ඕන වෙන දෙයක් තියෙනවා. ඒ තමයි ශාක ගත්තම මේ ලෝකෙ තියෙන ශාක නැත්නම් ප්ලාන්ට්ස් ගත්තම එයාලා සතුව පවතින විවිධ ලක්ෂණ විවිධ ගුණ පිළිබඳව ඉස්සෙල්ලා දැනගන්න. ඊට පස්සේ සත්තු ගත්තම එයාලා ගාව තියෙන විවිධ ලක්ෂණ විවිධ දේවල් පිළිබඳව දැනගෙන ඉන්නවා. ඊට පස්සේ මේ ඔක්කොම දැනගත්තම පුළුවන් අපිට සංසන්දනය කරන්න. මේක තියෙනවා මේක නැහැ කියලා. අපිට මොන හරි දෙයක් සංසන්දනය කරලා මෙයාගේ වෙනස්කම් ගැන කතා කරන්න කලින් ඒ අදාළ පුද්ගලයෝ ගැන හොඳට දැනගෙන ඉන්න ඕන. දැනගත්තොත් අපිට කියන්න පුළුවන් මෙයා ගාව මේ ලක්ෂණේ නැහැ මෙයා ගාව ඒක තියෙනවා කියලා. එහෙනම් අපි ඉස්සෙල්ලම කරන්න ඕන first of all we have to identify features belongs to plants, features belongs to animals. සතුන්ට අයත් ලක්ෂණ ගැන කතා කරන්න ඕන. ශාක වලට අයත් ලක්ෂණ ගැන කතා කරන්න ඕන. මේක කතා කරන්නේ මෙන්න මේ කියන මාතෘකාව යටතේ. ඉස්සරම කතා කරන්නේ මෙන්න මෙහෙම. මේ ලක්ෂණ ගැන කතා කරන්නේ මෙන්න මේ විදිහට. diversity of plants. ශාක අතර පවතින විවිධත්වය. නැත්නම් විවිධ ලක්ෂණ. හරි? ශාක අතර පවතින විවිධ ලක්ෂණ. diversity කියන්නේ විවිධත්වය. කාගේ විවිධත්වයේද? of plants. ශාකවල විවිධත්වය. එහෙනම් අපි දැන් කතා කරනවා මොකද්ද? ශාක විවිධත්වය නැත්නම් diversity of plants. හරි. මේක කතා කරන්න පුළුවන් ක්‍රම කීපයක් තියෙනවා. මෙන්න පළවෙනි එක. based on morphological. හරි? based on morphological. උදේ මෙන්න මේ වචනේ එකට තමයි ලියන්න ඕන. නමුත් මෙතන ඉඩ මදි හින්දා මම යටින් ලියනවා මේක morphological features. ඔයාලගේ පොතේත් මේ වචනේ තියෙනවා. හරි? based on morphological features. මේක මම සිංහලෙන් අර්ථ දක්වන්න මොකද මේකෙන් කියවෙන්නේ. morphological mean මෙතන අමාරු වචනයකට තියෙන ඕකනේ. morphological කියන වචනේ. morphological කියන්නේ රූපීය. රූපීය. morphological mean රූපීය. රූපීය ලක්ෂණ. ඒ කියන්නේ අපි ශාකයක් ළඟට ගිහිල්ලා එයා දිහා බැලුවම එයාගේ රූපේ අපිට පේනවනේ. ආන් ඒකේ තියෙන ලක්ෂණ. පැහැදිලි? රූපේ තියෙන ලක්ෂණ. අපි ඒවට කියනවා based on morphological feature.
දැන් අපි මිනිස්සෙක් ගාවට ගිහිල්ලා බැලුවොත් එහෙම මේ මිනිස්සයාගේ නහය කොයි වගේ. හරි. නහය කියලා එකක් තියෙනවා. ඒක සමහර කට්ටියගේ නහය උලක් වගේ තියෙනවා. සමහර කට්ටියගේ නහය ජම්බු ගෙඩියක් වගේ තියෙනවා. සමහර කට්ටියගේ නහය චප්ප වෙලා නිකන් වාහනයකට හැප්පිලා වගේ තියෙනවා. සමහර කට්ටියගේ නහය ඇද වෙලා තියෙනවා. ඒතර එක එක නහයවල් තියෙනවා. පැහැදිලිද? ඒතර මේ නහය කියන්නේ මොකද්ද? අපේ ඇඟේ තියෙන එක රූපීය ලක්ෂණයක්. අපේ ඇඟේ තියෙන එක රූපීය ලක්ෂණයක්. පිටින් බැලුවම පේන ලක්ෂණය. ඒ නිසා අපි ඒකට කියනවා morphological feature එකක් නැත්නම් රූපීය ලක්ෂණ. ඒ වගේ තමයි ගස් වලට ශාකවලට තියෙන රූපීය ලක්ෂණ. ගහක් දිහා බැලුවම එයාගේ බාහිරින් පේන රූපීය ලක්ෂණ කියලා දේවල් තියෙනවා. දැන් බලමුකෝ ඒ වගේ දේවල්. දැන් අපි බැලුවොත් එහෙම අපේ දිහා බැලුවොත් එහෙම තියෙනවා නාහය. ඇස් කවුරු හරි කෙනෙක්ට මම දිහා බැලුවම පේන දේවල් ඒවා කොණ්ඩේ පේනවා. ඊට පස්සේ අතපය පේනවා. හරිද? ඒ වගේ දේවල් තියෙනවා. ඒතර ඒ තමයි මගේ රූපීය ලක්ෂණ. කවුරු හරි බැලුවම මගේ රූපේ මන් දිහා බැලුවම පේන දේවල්. ලක්ෂණ. ඒතර ශාකය දිහා බැලුවම අපිට මොනවද පේන්නේ? ශාකයක අපිට නහය එහෙම පේන්නේ නැහැ. හරි කටක් පේන්නේ නැහැ. ඒ වගේ දේවල් පේන්නේ නැහැ. කන් දෙකක් පේන්නේ නැහැ ගස් වලට. ඒතර අපි බලමු ගහක් දිහා බැලුවම මොනවද පේන්නේ කියලා. ගහක් මම අඳින්නම්. හරි. හරි. මේ බලන්න ගහක් දිහා බැලුවම ඔබට පේන එක. මේක දැන් තව විනාඩියකින් මේ මීටින් එක කැන්සල් වෙනවා. මොකද මේවට දීලා තියෙන උපරිම ටයිම් එක තමයි විනාඩි 40යි. ඊට පස්සේ ඔයාලා මොකද කරන්න ඕන? නැවතත් WhatsApp එකට ගිහිල්ලා WhatsApp එකට මම යොපු link එක හරහා නැවතත් Zoom එකට එන්න ඕන. එතකොට ඔයාලට සාමාන්‍ය ඉදිරියට තව විනාඩි 40ක් මේක කරගෙන යන්න පුළුවන්. තව චුට්ට වෙලාවකින් තප්පර 30කින් වගේ චූටි වෙලාවකදී මොකද වෙන්නේ? මේක ඩිස්කනෙක්ට් වෙනවා. පැහැදිලි? හරි. දැන් ඔයාලට පේනවා ගහක් දිහා බැලුවම තියෙන රූපීය ලක්ෂණ. එකක් තමයි මුල්. මොනවද? මුල්. අපි ඔකට ඉංග්‍රීසියෙන් කියනවා we are name it as roots. Roots. ඊළඟට තියෙනවා මොකද්ද? මේක. මොකක්ද ඒකට කියන්නේ? stem.